දැන් අපිට ඕන අලුත් දේශපාලන පාරක් අපේ රට අවශ්‍ය වෙලා තිබෙනවා. එයි අපේ රටේ මේ දේශපාලන බලවමාරුව වෙනුවෙන් ඉතාමත් විනාශකාරී මුඛයකට අපේ රට ඇදගෙන ගිහිල්ලා තිබෙනවා. ඒ බලය ලබා ගැනීම වෙනුවෙන් අපේ රටේ සිදු නොවිය යුතු දේ සිදු වී තිබෙනවා. බලය ලබා ගත්තාට පසුව සිදු නොවිය යුතු දේ සිදු වෙමින් තිබෙනවා. ඔබ හිතන්න බලය ලබා ගැනීම වෙනුවෙන් ජාතිවාදී වෙපොළු ගැටුම් ඇති කර අනේකා කරේ සැකයෙන් බලන තත්වයක් ඇති කර දැන් මොනතරම්ද කියනවනම් අද පාස්කු ප්‍රහාරයට දින 1000ක් නේද දින 1000ක් පිරෙන දිනේ තාමත් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් මීට පෙර ඔවුන්ම හඳුන්වා දෙනු ලැබූ මහ පොළකරුවන් කිසිවෙක් ඉලදරුව කරගන්න සමත් වෙලා නැහැ. මේ ඉල්ලන්නේ මොකද? ඒ 260ක ප්‍රමාණය 260කට වඩා අධික ප්‍රමාණයක් මිය ගියා. 500 ගණනකට තුවාල සිදු වුණා. ස්වාමී අහිමි වුණු බිරිඳයව, දරුවන් අහිමි වූ දෙමව්පියන්, දෙමව්පියන් අහිමි වූ දරුවන්, තමගේ ඥාතීන්, තමගේ හිතවතු යුද්ධයකට ගිහිල්ලා නෙවෙයි, ගැටුමකට ගිහිල්ලා නෙවෙයි. තමන්ගේ ආගම අනුව නේද? ඒ ආගම ඇදහිීම සඳහා සුද්ධ වූ දිනයක පල්ලියට නේද සහභාගී වීමේ වැරද්ද. දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා කිරීමට මැදිහත් වීමේ වැරද්ද නේද? ඒ යොමු එදා කරලා තිබෙන වැරද්ද. හැබැයි තාමත් උන්ට යුක්තිය ඊට වෙලා නැහැ. මා හිතනවා මේ ආණ්ඩුව මාරු කිරීමේදී අපේ රටේ කතෝලික ප්‍රජාව පමණක් නොවේ සෑම පුරවැසියෙකුම අපේක්ෂා කරා එම ජීවිතවලට සාධාරණත්වය එම ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම සහ ඔවුන් නිරදරව් කිරීම මොන දේශපාලන උපායක්ද තිබුණේ කියලා. නමුත් අද විශාල සැකයක් සමාජ නිර්මාණය වී තිබෙනවා. මේ බලය ලබා ගැනීම සඳහා කරලද කුමන්ත්‍රණයක්ද කියන තරමට මේ සැකේ වර්ධනය වෙලා තිබෙනවා. අපටත් ඒ සැකේ තිබෙනවා. මා පාර්ලිමේන්තුවේදී මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විවාදයේදී මා පාර්ලිමේන්තුවේදී පෙන්වා දෙන්න ලබන ප්‍රධාන කරුණු 5 මෙන්න මේ ප්‍රධාන කරුණු 5ට පිළිතුරු සොයාගත්තොත් සැබෑ වග උත්තර කරුවන් හොයාගන්න හම්බ වෙවි කියලා. පළවෙනි එක තමයි 2018 නොවැම්බර් මාසේ 28 වෙනිදා. ඒ කියන්නේ අර දින 52 ආණ්ඩුව තියෙන වෙලාවේ අපි කාලයත් මතක තබා ගන්න. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා රහසේ මහින්ද රාජපක්ෂ මහත්මයා අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය පත් කරපු දින වකවානු දින 52. ඒ 52 කාල පරිච්ඡේදය තමයි නොවැම්බර් මාසේ 28 තියෙන්නේ. ඒ නොවැම්බර් මාසේ 28 වෙනිදා වවුනි තිව්වලදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කරලා ඔවුන් සතුව තිබෙන අවි පැහැරගෙන යනවා. ඒක තමයි සහරල්ලා විසින් ඇති කරලද පළමු ප්‍රහාරයේ පළමු ඝාතනය. හැබැයි එහි පරීක්ෂණ සහරල්ලා දිසාවට යොමු වෙනවා වෙනුවට හිටපු LTT ක්‍රියාකාරකින් දිසට පැටවීම සඳහා කවර හෝ කෙනෙක් ප්‍රයත්නයක් දරලා තිබෙනවා. ඒ ප්‍රයත්න දරුවේ කවුද? මොකද වවුනිතිව ප්‍රහාරයේ සහරල්ලාගේ පළමු පොලිස් නිලධාරීන් වෙත එල්ල කරලාද ප්‍රහාරය. ඒ පිටිපස හරීම පරීක්ෂණ ගියා නම් අප්‍රේල් මාසේ 21 වෙනිදා මේ ප්‍රහාරය සිදුවන්නේ නේ. එහෙනම් ඒ හිටපු LTT ක්‍රියාකාරීන් වෙත පැවරීම සඳහා හිතාමතා කවුරු හරි මේ පරීක්ෂණ විනාශකට යොමු කරාද? ඒක පිළිබඳව පිළිතුරක් ලබා දී යුතුයි. දෙක මේ ප්‍රහාරය සිදුවීම පිළිබඳව ජාත්‍යන්තර විවිධ ඔත්තු සංවිධාන විසින් තොරතුරු ලබා දෙනු ලැබුණා. හැබැයි ජාත්‍යන්තර ඔත්තු සංවිධාන විසින් තොරතුරු දුන්නේ ඉන්දියාව විසින් තොරතුරු ලබා දෙනු ලැබුවේ ඉන්දියාවේ සිදුවීමක් පිළිබඳ නෙවෙයි. ඉන්දියාව විසින් තොරතුරු ලබා දෙනු ලැබුවේ ලංකාවේ ක්‍රියාවලියක් පිළිබඳව. එහෙනම් ඉන්දියාවට ඉන්දියාවේ ඔත්තු සේවාවන් වෙත තොරතුරු ලබා දී යුතු වන්නේ ලංකාවේ කවුරු හෝ කෙනෙක්. සාධාරණයි. මොකද මේක තමිල්නාඩුවේ සිදුවෙච්ච සිදුවීමක් නම් තමිල්නාඩුවේ අයට අපිට කියන්න පුළුවන්. හැබැයි ලංකාවේ සිදුවෙච්ච සිදුවීමක්
ඉන්දියානු ඔත්තු සේවාවන් විසින් ලංකාවට වාර්තා කරනවා නම් ඉන්දියානු ඔත්තු සේවාවට එම තොරතුරු ලැබෙන්නේ ලංකාවෙන්. සරලයි නේද? එහෙම නැතුව මේ ලැබෙන්නේ. එහෙමනම් ඒ තොරතුරු දෙස බලපුවාම ඒ තොරතුරු ලබා දෙමින් තාම සමීපතම තොරතුරු. වෙනනම් ඔවුන්ගේ ඩෙන්ටිටි කාඩ් නම්බර්ස් 21 වෙනිදා ප්‍රහාරය සිද්ධ වෙන බව. ඒ කියන්නේ 20 වෙනිදා රාත්‍රියේ තොරතුරු තිබෙන්නේ 21 වෙනිදා ප්‍රහාරය සිද්ධ වෙන බව. එදා පාන්දරේන තොරතුරු වල තියෙන්නේ පල්ලි වල තමයි ප්‍රහාරය සිද්ධ වෙන බව. මෝටර් සයිකලයක් අප්‍රේල් මාසේ 16 වෙනිදා කාන්තන් කුඩිවල පුපුරාගත්තු බව සමීප තොරතුරු. හැබැයි ඒ තොරතුරු වලින් වැදගත් තොරතුරු කීපයක් තිබෙනවා ප්‍රහාරය වළක්වා ගත හැකි. මෙවැනි සමීපත තොරතුරු ලැබුණා නම් ප්‍රහාරය වළක්වා ගැනීමට සරිල ඉතාම සමීප තොරතුරු තිබුණා. ඔවුන් බත්තර මුල්ල ප්‍රදේශයෙන් සපත්තු බෑග් ආදී ප්‍රහාරයට අවශ්‍ය උපකරණ මිලදී ගන්නවා. ඇයි ඒ තොරතුරු එන්නේ නැත්තේ? ඔවුන් පානදුර ප්‍රදේශයේ කියලා නිවස්නයක් ගන්නවා. ඇයි ඒ තොරතුරු එන්නේ නැත්තේ? ඔවුන් පානදුර ප්‍රදේශයේ ගිහිල්ලා මේ පිපිරීමට අවශ්‍ය වෙන මොකද්ද වෙඩි මොකද පුපුරන ද්‍රව්‍ය සැලසුම් කරනවා. ඇයි ඒ තොරතුරු එන්නේ? ඒක පරීක්ෂණය හරහා පිළිදරව් වෙන්නේ. මෙවැනි සමීපතම තොරතුරු ලැබුණා නම් ඇයි මෙවැනි තොරතුරු ගලාගෙන ආවේ නැත්තේ ඇයි? ඒක අති වැදගත් මේ පරීක්ෂණයේදී. අපි කිව්වා ඒක පරීක්ෂණ කරලා ඉල්දරව් කරන්න. ඇයි මේ තොරතුරු ආවේ නැත්තේ? තුන්වෙනි කරුණ හැටියට අපි විසින් ඉදිරිපත් කරා තාජ් හෝටලේ බෝම්බ පුපුරවා ගන්න ආපු ජමීල් කියන පුද්ගලයාට බෝම්බෙ පුපුරවා ගන්න බැරි වුණා. ඉන්පසු ඔහු දෙහිවල ප්‍රදේශයේ ලැබුම් හලක ගිල්ල නතර වෙලා මුස්ලිම් දේවස්ථානයකට ගිහිලා යාඥා කරනවා. මුස්ලිම් දේවස්ථානයේදී ඔහු පිළිබඳ සැකයක් ඇති වෙලා එහි ඉන්න මුරකරු ඔහු ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරාට පසුව ඔහුගේ බිරිඳට දුරකථන ඇමතුමක් අරගෙන නෑ ඔහු මේ සාමාන්‍ය කෙනෙක් කියලා තහවුරු කරාට පසු ඔහු නිදහස් කරනවා. ඊට ටික මොහොතකට පසුව එතන ජමීල් තාජ් හෝටලේ බෝම්බෙ පුපුරාගෙනත් නැහැ. දෙහිවල ලැබුම් හල පුපුරවගෙනත් නැහැ. හැබැයි බුද්ධියන්සේ නිලධාරී ජමීල්ගේ ගෙදර යනවා. කොහොමද යන්නේ? එහෙනම් ජමීල් සහ රාජ්‍ය ඔත්තු සේවා සංවිධානය අතර සබඳතාවයේ කුමක්ද? ඒක අපි දැනගන්න. හතරවෙනි කරුණ මෙම ප්‍රහාරය ISIS සංවිධානයට බාර ගන්න කියලා මේ ඉඳන් කතා කරපු කෙනාට දුරකථන ඇමතුමක් දීලා ඒක බාර ගන්න කියලා කිව්වේ කවුද? මේ කරුණට කියන්න. මේ කරුණ ටික හොයාගත්තාම අපි හිතනවා මෙහි අගමුල ලියා ගන්න පුළුවන් වෙයි කියලා. මම මේ කියන්න හදන්නේ මොකක්ද? අපේ රටේ බලහුවමාරුන් වෙනුවෙන් එවැනි දේ සිදු වෙනවා නම් අපි කවර රටකද ජීවත් වෙන්නේ කියලා අපි කල්පනා කරන්න ඕනේ. ඔබ දකින්නේ නැති මේ ඊයේ පෙරේදා බොරැල්ලේ අත්බෝම්බය තිබීම පිළිබඳ සිදුවීම. පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලබන්නේ දීර්ඝ කාලයක් තිබ දේවස්ථානයේ නේද පිරිසිදු කරන්න මෙදියත් වෙච්ච කෙනා. හැබැයි ඔහු බෝම්බේ දකින්නද කෙනා. මාදක කාදිරුන් වහන්සේ ඒ තිබෙන CCTV දර්ශන පෙන්නලා කිව්වා නෑ බෝම්බ ගෙනාපු කෙනා උදේ ඇවිල්ලා තිනවා. ගෙනාපු කෙනාමගේ සමීප රූපරාම පවා පෙන්නනවා. ඒතර පොලිසිය ඒ තරම් බොළඳද ඕගොල්ලෝ හිතන්නේ? මේ හවස්වරුවේ විතරක් අපේ මාක්පනත් මහත්මිය ඉන්නේ. පොලිසිය ඒ තරම් බොළඳද එහෙම නෑ. හරි සාමාන්‍ය අපි දන්නවා අපේ රටේ පොලිසියට හොඳ ඉවක් තියෙනවා. හොඳ ඉවක් තියෙනවා. අපේ රටේ ඕනෑම නමගේ අපරාධයක් සිදුවීම ආందోලනයට තුඩු දීලා විශාල ප්‍රවෘත්ති නිර්මාණය වෙනවා. දවස් දෙකක් කරනකොට ඒ සියල්ල එල්දරව් කරනවා. මට හිතෙනවා මේ රටේ සිදුවෙච්ච බොහෝ ඝාතනයන් තිබෙනවා. බොහෝ අපරාධ තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තු නිලධාරීන් පැය 24ක් යන මැත්තෙන් අගමුල හොයාගන්න. අඟලුවා වල සිදු ඝාතනෙ. එහෙම නැත්නම් අපි දැක්කා අර බෑග් එකක තරුණයක් කපා කොටාගෙන දාපු එක.
මේ ඔක්කොම ආන්දෝලනයට තුරු දෙන හැම අපරාධයක්ම ඉතා කෙටි කාලයක් හොයාගන්න පුළුවන් සමත් වෙන පොලිස් දෙපාර්තමේන්තුවක් අපිට තිබෙනවා. එහෙත් අපේ රටේ වැළලුණු අපරාධ තිබෙනවා, එළිදරව් නොවුණු අපරාධ තිබෙනවා. මේ වැළලුණු සහ එළිදරව් නොවුණු සියලු අපරාධ දේශපාලන රැකවරණය. ඒක සත්‍යයි. ලසන්තගේ ඝාතනය හොයාගන්න බැරුව, පොත්වල ජයන්තර පහර දීම හොයාගන්න බැරුව, කිත්නාට පහර දීම හොයාගන්න බැරුව, එක්ටෙලිගොඩ පැහැරගෙන යාම හොයාගන්න බැරුව. අපි හිතනද පොලිස් දෙපාර්තමේන්තුව දක්ෂයි කියලා? නෑ, සියල්ල දේශපාලන රැකවරණ සහිත අපරාධ. එහෙනම් අපිට ඒ නියමන අනුව මේ දේවස්ථානයේ සිදුවෙච්ච සිදුවීම පොලිස් දෙපාර්තමේන්තුවේ ඒ තරම් ලද බොලද නැහැ. ඔවුන් ඒ පරීක්ෂා කරන්නේ හවස් වරුවේ CCTV දර්ශන නෙවෙයි, හරිනම් සතියකට එහා පැත්තේ නම් පරීක්ෂා කරනවා. හැබැයි උදේ බලන්නේ නැහැ. සැකයක් නැද්ද මේ සියල්ල? ඒ නිසා මම ඔබට පෙන්වන්න හදන එක සිදුවීම අපේ රටේ දේශපාලනේ මොන තරම් විනාශකාරීද අපරාධකාරීද. ඒ නිසා අපි කවුරුත් හිතනවද මේ විනාශකාරී අපරාධකාරී දේශපාලනත් එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා අපි හැම දිනාගේ වගකීමක් තිබෙනවා මේ විනාශකාරී අපරාධකාරී දේශපාලන අපි නතර කරන්න. ඒකට අද අපිට අලුත් මාවතක් අවශ්‍යලා තිබෙනවා.